සමන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති 11:55 සමගින් ඔබ හමු වන මම සමීර බණ්ඩාර කපුටුව. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් තවත් නාකොටික් නිලධාරීන් 11ක් CID දැලේ. හෝමාගමින් තවත් අවි ආයුධ තොගයක් සොයාගනි. පිටිපන සිද්ධියේ දිගුවක් දැයි සැක. වරාය ගැටලුව ගැන සාකච්ඡා අසාර්ථකයි. විරෝධතාව දිගටම. ලොව විශාලතම මත්පැති තොගය ඉතාලියෙන් සොයාගනි. ව්‍යාජ ප්‍රීමියර් ලීග් තරගාවලියට එරෙහිව ක්‍රිකට් ආයතනය නඩු පැවරීමේ සූදානමක. ක්‍රිකට් පාවාදීම ගැන ප්‍රකාශයක් දීමට සංඝා විශේෂ විමර්ශන ඒකකයට. කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුවේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සමගාමීව කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු මන්දගාමීව සිදු කිරීමට වෘත්තීය සමිති අද පෙරවරුවේ තීරණය කළා. කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුවේ සමාජිකයන් දෙදෙනා තවදුරටත් ග්‍රෑන්ඩ් දොඹකර මත නැග විරෝධතාවයේ නිරත වනවා. කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය වෙනුවෙන් පසුගිය 20 වනදා මෙම ග්‍රැන්ටි දොඹකර තුන රැගෙන විත් තිබුණා. කෙසේ වෙතත් මේ දක්වා එම දොඹකර තුන ගොඩබැමට කටයුතු කර නොතිබීම හේතුවෙන් ඊට එරෙහිව වෘත්තීය සමිතිවලින් එල්ල වූ විරෝධය හිරු ප්‍රවෘත්ති ඔස්සේ ඉකුත් 30 වනදා අප වාර්තා කළා. එහිදී වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතා සඳහන් කළේ මෙම ගැටලුව ඉදිරි දින දෙක ඇතුළත විසඳීමට හැකිවනු ඇති බවයි. මේ අතර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුවේ සමාජිකයන් දෙදෙනෙකු ඊයේ දහවල් 12ට පමණ අඩි 187ක් පමණ උස එම දොඹකරයක් මතට නැග විරෝධතාවක් ආරම්භ කළේ දොඹකර වහා ගොඩබා නැගෙනහිර පර්යන්තයේ මෙහියුම් වරාය අධිකාරිය මගින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකස් කර දෙන ලෙස ඉල්ලමින්. ඔවුන් පැවසුවේ පැය 24ක් ඇතුළත සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණහොත් සිය විරෝධීය මාරාන්තික උපවාසයක් දක්වා ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි. එම විරෝධතාවයට සහාය දක්වමින් වරාය සේවකයින්ද එම ස්ථානයට මෙලෙස රැස් වුණා. විරෝධතාව පැවැත්වුණ අතරතුර වරාය බලධාරීන් සහ වෘත්තීය සමිති නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. පැයකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාව අසාර්ථක වූ අතර ඒ බව දොඹකරය මත නැග විරෝධතාවයේ නිරත වෘත්තීය නායකයින් වෙත දැනුම් දීමට මෙලෙස කටයුතු කළා. මාධ්‍යවරයන්ත් එක්ක සාකච්ඡා කළා. අපහාන රජයෙන් ගත තීරණ නිසා හිර වෙලා ඉන්න බවක් තමයි තුමා කිව්වේ. අපි ඉල්ලීමක් කළා. ගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් අපිට වම් දෙන්න කියලා. ඒ විසඳුම අපිට හරියට ලැබෙනතුරු වෘත්තීය සමිති නායකයන් තුන් දෙනා ඉහළ ඉන්නවා. අපි සියලු දෙනා නිදි වර්ජිතව අද මේ පරිශ්‍රයේ රැඳෙනවා. හෙට උදේ වෙනකන් හෙට උදේ අපි විශේෂී වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයකට අවතීර්ණ වෙන සූදානම්කින් ඉන්නවා. කිසිම වෙලාවකට වරායකට වරාය වැඩ කරන අයටවත් රටවටවත් පාඩුවක් කරන විදිහට වැඩක් වෙන්නේ නැහැ. වෘත්තීය සමිතිය කියන උත්තරයක් හම්බුනේ නැහැ කියලා එළියට ආවේ. අවස්ථානුකූලව සාධාරණ උත්තරයක් තමයි අපි ලැබෙන්නේ. ඉන්දියාවට ජාතිය කිනීම සම්බන්ධ කරන එහෙම කතාවක් නැහැ නේ. එහෙම එකක් නැහැ. එහෙම කතාවක් නැහැ. මේක එක්කන කියන කතාව. කෙසේ වෙතත් ඊයේ ආරම්භ කළ විරෝධතාව අදත් ක්‍රියාත්මක අතර වරාය සේවකයන් 150 200 අතර පිරිසක් රැය පහන් වනතුරු එම ස්ථානයේ රැඳී සිට තිබෙනවා. අද උදෑසන සේවය සඳහා පැමිණි වරාය සේවකයින්ද විරෝධතාකරුවන්ගේ සහායට එම ස්ථානයට එක්වන ආකාරය දක්නට ලැබුණා. වෘත්තීය අරගලයේ දෙවැනි දවස අවු කරන විටත් නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුවට පාලකයෝ විසින් කිසිදු තීන්දුවක් මේ වෙන විට ලබා දීලා නැහැ. ඒ නිසා අපේ එකමුතුව තීරණය කරා ගාල වරාය ත්‍රිකුණාමලය වරායත් මෙම අරගලයට එකතු කරගන්න. ඒ වගේම මේ වන විට ජයබාහුලු පර්යන්තේ අකුරට වැඩ කිරීම ආරම්භ කරලා තියෙනවා. තව වරායවල් දෙකක් තියෙනවා. ඒ වරායවල් දෙකෙත් වැඩ නවතින්න පුළුවන්. කෙසේ වෙතත් පසුව වෘත්තීය සමිති පියවර ගත්තේ වරායේ මෙහෙයුම් කටයුතු මන්දගාමීව සිදු කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටයි. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් වරාය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග අද උදෑසන 10:30ට වරාය අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවට වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරමින් වෘත්තීය සමිති 22ක නියෝජිතයින් එක්ව සිටියා. මෙතර වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව වරායේ සේරම පිවිසුම අසල සිට නැගෙනහිර පර්යන්තය දක්වා විරෝධතා පාගමනකද නිරත වුණා.
හෙරොයින් මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් 11 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළව එම කාර්යාංශයේම නිලධාරීන් 9 දෙනෙක් මීට පෙරද අත්අඩංගුවට ගනු ලැබුවා. දවසේ පුවත පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්කුඩු ජාවාරම් වලට සම්බන්ධ පාතාල නායකින් සමග සම්බන්ධ වී කටයුතු කළ බවට චෝදනා එල්ලවීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේද පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව හෙළි වූ තොරතුරු මත පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් හෙළි වුණා. මෙම නිලධාරීන්ට මද්‍රව්‍ය ජාවාරම සඳහා සහයෝගය දැක්වූ තවත් සිවිල් පුද්ගලයන් 2 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවේ එම තොරතුරු මතයි. මද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් රථ වාහන අවි ආයුධ මෙන්ම මද්‍රව්‍ය අලවියෙන් ලබාගත් රුපියල් කෝටි ගණනින් වූ මුදල් වලින් මිලදීගත් බව කියන රන් ආභරණ තොගයක් මෙන්ම රුපියල් 3 කෝටි 12 ලක්ෂයක මුදලක්ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මෙම ජාවාරම මෙහි වූ පොලිස් පරීක්ෂකවරයා මෙවන තුරුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සම්බන්ධයෙන්ද වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් පවතින බවයි. දවසේ පුවත හෝමාගම පිටිපන ප්‍රදේශයේදී පොලිස් බහරයට ගත් ගිනියවි සිද්ධියට අදාළ තවත් අවි ආයුධ සහ උපකරණ තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබෙනවා. ඒ අද අලුයම සිදු කළ මෙහෙයුමකදී හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක රහස් කුටියක සංගවා තිබූ අවි ආයුධ තොගයක් ඊයේ හෝමාගම පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සොයාගත්තා. එම අවි ආයුධ තොගය පසුගිය 28 වනදා පිටිපන ප්‍රදේශයේ ගෘහභාණ්ඩ අලෙවිසලක සංගවා තිබියදී සොයාගත් අවි ආයුධ තොගයේම කොටසක් බවයි පොලිසිය සැකපල කළේ. එම අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් සහ සැකකාරිය පොලිසිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දී තිබෙනවා. එම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අතුරුගිරිය ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු T56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත්තා. අදාළ සැකකරු වයස අවුරුදු 38ක් වූ හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ඇතුළු අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර තිබෙනවා. එහිදී අදාළ නිවස තුල තිබී අත් බෝම්බ 4ක්, පිස්තෝලයක්, ඩෙටනේටර් දෙකක්, ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, රිපීටර් උණ්ඩ 10ක්, අත්විලංගු ජෝඩුවක්, එයාර් රයිෆලයක් සහ එම උණ්ඩ 600ක් සොයාගෙන වුණා. ඊට අමතරව අදාළ නිවසේ තිබී DVR ප්ලේයර් යන්ත්‍ර 3ක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ බහරයට ගත් බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. මේ අතර පාතාල කල්ලි නායක වැල්ලේ සුරංග නැමැත්තාගේ සමීපතම ගෝලයෙක් වන අරුලානන්දන් සුරාජ් නිමන්ත නොහොත් නිමේෂ් අද උදෑසන මෝදර පොලිසිය විසින් සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. කප්පම් ගැනීම් සිදුවීම් වලට සම්බන්ධ බැරල් සංක නැමැත්තාගේ සහායකයන් දෙදෙනෙකුද පොලිසිය හෙරොයින් සමග පෑලියගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළා. පාස්කු ඉරුදින මෙරට දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබුණද ආරක්ෂක කවුන්සිලයේ හෝ ත්‍රිවිධ හමුදා නායකයින් රැස්වන කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බව අනාවරණය වුණා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ උසස් නිලධාරියෙකු සාක්ෂි දුන් අවස්ථාවේදී පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන් බුද්ධ්‍යංශ නිලධාරියා සඳහන් කළේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය වසරේ අප්‍රේල් 4 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබූ බවයි. නමුත් ඊට නිසි ඇගයීමක් නොලැබුණු බව බුද්ධි නිලධාරියා සඳහන් කළා. පාස්කු ඉරිදුන ප්‍රහාරය එල්ලවීමට දින 16ක් වැනි කාලයක් තිබුණද සතිපතා රැස්වන ආරක්ෂක කවුන්සිලයේදී හෝ ත්‍රිවිධ හමුදා නායකින් රැස් වූ කිසිදු අවස්ථාවකදී මෙවන් ප්‍රහාරයක් සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වී නැහැ. මෙවන් වටිනා නිශ්චිත තොරතුරු LTTE යුද සමයේදීවත් නොලැබුණු බව බුද්ධි නිලධාරියා ජනාධිපති කොමිසමට පෙන්වා දුන්නා. අදාළ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය අවිධිමත් ලෙස කටයුතු කිරීමෙන් මෙම තොරතුරු වල බරපතලකම හීන වූ බවද සාක්ෂිකරු සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට බොහෝ තොරතුරු අනාවරණ වුවත් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සමග ඔවුන් තොරතුරු බෙදා ගැනීමේ මැලිකමක් දක්වන බවයි බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ ප්‍රකාශ කළේ. සාක්ෂිකරු පෙන්වා දුන්නේ මෙලෙස තොරතුරු හුවමාරු කර නොගැනීම හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී බුද්ධි තොරතුරු රැස් කිරීමේදී බොහෝ දුෂ්කරතා මතු වූ බවයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර වවුනතිව්හි පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම, වනාත විල්ලුව, අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම ඇතුළු අවස්ථාවන් 5ක් පිළිබඳ බුද්ධි නිලධාරියා කොමිසමට සිහිපත් කළා. ඔහු සඳහන් කළේ අදාළ සිද්ධීන් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් තොරතුරු විමසුවද ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු සහයෝගයක් නොලැබුණු බවයි. එමෙන්ම අන්තවාදී ඉස්ලාම් මත අනුගමනය කළ සුන්නත් වල් ජමාත් සංවිධානය සමග MLAM හිස්බුල්ලා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි සමතතා පැවැත් වූ බවට 2017 වසරේ ජූනි 11 වෙනිදා තොරතුරු ලැබුණු බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. ඉන් අනතුරුව ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ මහතායි. පාස්කු ප්‍රහාරයේ මහමුලකරු වන සහරාන් හෂීම් සහ ජමීල් යන අය දැඩි මතදරන පුද්ගලයන් බවට ඔවුන් විවිධ අවස්ථාවලදී සිදු කර ඇති අන්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් අනාවරණ වී තිබූ බව ඔහු කොමිසමට පෙන්වා දුන්නා. එහිදී කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා C4B ලෙස සඳහන් ලේඛනයක් සාක්ෂිකරුට පෙන්වා සිටියා. සාක්ෂිකරු එහිදී කියා සිටියේ මෙවැනි නිශ්චිත තොරතුරු සහිත ලේඛනයක් තිබියදීත් පසුගිය වසරේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම ගැන Taman මවිතයට පත් වූ බවයි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර තිබූ ලිපිය පරීක්ෂණ වාර්තාවක ස්වරූපයක් ගෙන තිබූ බවත් පොලිස්පතිවරයා සහ හමුදාපතිවරයා දැනුවත් කිරීමට එය කාලෝචිත නොවන බවත් සාක්ෂිකරු පෙන්වා දුන්නා. බුද්ධි අංශ හිටපු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක්ද සහරාන් හෂීම් සමග ඉතා සමීපව සමතතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි. එම අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන කළ යුතුව තිබුණේ මෙම බුද්ධි තොරතුරු නිසි ලෙස අවධානයට ගැනීම බවත් එහි බරපතලකම අනෙකුත් බුද්ධි නිලධාරීන් සමග බෙදාගෙන ඊට අදාළ මෙහෙයුම් දියත් කිරීම බවයි සාක්ෂිකරු පෙන්වා දුන්නේ. එහිදී ජනාධිපති කොමිසම විමසා සිටියේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට ජනාධිපතිවරයා සමග දුරකථනයෙන් ඕනෑම අවස්ථාවකදී සම්බන්ධ විය හැකිද යන්නයි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට අපායට ගියත් ජනාධිපතිවරයා සමග ඍජුව සම්බන්ධ විය හැකි. හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ කියා සිටියා. මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු සිදු කිරීමේදී ජනාධිපතිවරයාගේ ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා ඇතුළු ආයතනවල රාජ්‍ය සේවකයන් දේශපාලන වැඩ කටයුතු වල නොයෙදිය යුතු බවටයි. මෙවර මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිත කරන බවටත් යුද හමුදා සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධ කරගන්නා බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තොරතුරු වාර්තා වී තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා වෙත වාර්තා වී ඇත්තේ මැතිවරණ සමයේ විවිධ පත්වීම් ලබා දීම සඳහාද ඇතමුන් කටයුතු කරන බවටයි. ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මේ පිළිබඳ දැනුවත් කරමින් සියලු ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ සෙසු අංශ ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් දන්වා ඇත්තේ මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිතුමාගේ ඡායාරූපය භාවිත නොකරන ලෙස සහ රාජ්‍ය සේවකයන්ට දේශපාලනය නොකරන ලෙස තරයේ උපදෙස් දෙන ලෙසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාටද අදාළ ලිපියේ පිටපතක් යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. මේ අතර COVID-19 වසංගතයේ හේතුවෙන් කලාකරුවන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් COVID-19 මර්ධනය කර ලෝකයේ විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කර ගැනීමට සිය සහාය ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කලාකරුවන් වෙත පොරොන්දු වී තිබෙනවා. ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ගත වූ කාලයේදී සහ COVID-19 වසංගතයේ හේතුවෙන් කලාකරුවන්ට මැගහැරුණු අවස්ථා යලි ඇති කිරීමට පසුබිම සකසන බවයි. කලාකරුවාට සහන පොලි අනුපාතයකට ණය මුදලක් ලබා දීමට රජයගත් පියවර මෙහිදී කලාකරුවන්ගේ ප්‍රශංසාවට ලක් වූ අතර රාජ්‍ය බැංකු මගින් එය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම කනගාටුදායක බවද ඔවුන් පෙන්වා දුන්නා. එමෙන්ම විදේශීය චිත්‍රපට මෙරට රූගත කිරීමට අවස්ථාව සැලසීමෙන් විදේශ විනිමය උපයා ගැනීම පිණිස ඉදිරිපත් වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමටද මෙහිදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මේ අතර COVID-19 වෛරසය හඳුනා ගැනීම වේගවත් කිරීම වෙනුවෙන් සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය විසින් රජයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට පරිත්‍යාග කළා. PCR යන්ත්‍රය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදී.
මෙම PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් 2 කෝටි 20 ලක්ෂය ඉක්මවන අතර එමගින් පර්යේෂණවලදී මුහුණ පාන මානව සම්පත් හිඟය මගහැරවීමට හැකිවීම විශේෂත්වයක්. සතොස ආයතනයේ යාවත් කාලීන කර යලි බලකන්වා ජාතියට දායාද කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමුපකාර තොග වෙළඳ සංස්ථාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදී. වසර 5ක් පුරා වසා දමා තිබූ වීරවිල සහ හිඟුරක්ගොඩ සහල් මෝල් නැවත ආරම්භ කිරීමට රජය පියවරගෙන තිබෙනවා. සතොස ආයතනයේ යලි බලගන්වා ජාතියට දායාද කිරීමේ පළමු පියවර ලෙස එම සහල් මෝල් නැවත ආරම්භ කෙරෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමූපකාර තොග වෙළඳ සංස්ථාවට වසර 70ක් පිරීම නිමිත්තෙන් අරලිගහ මන්දිරයේ පැවති උත්සවයකදී. මෙම සැමරුම නිමිති කොටගෙන සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් ද නිකුත් කිරීම සිදු වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් පළ කළ අදහස් කිහිපයක් දැන්. අනාපොලට කුඩල් කහගත්තොත් ඒකේ පාඩු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 3-2 බලයක් සහිත ආණ්ඩුවක් හදන්න තියෙන අවස්ථාවක් නැති වෙන. රටටත් ඒක නිසා හොඳක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕන මනාපොල හැමදාම අමනාප තමයි. නමුත් අපේ රණ්ඩු සරුවල් නැතුව අපි කරපු වැඩයි කරන වැඩයි කරන්න තියෙන වැඩයි කියන්න ඕන. එක එක්කෙනා විවේචනය කර කර එක එක්කෙනාට මඩ ගහගා එක එක්කෙනාට චරිත ඝාතනය කරන එක නෙමෙයි. රටේ විහිළුකාරයන්ට රටේ නායකත්වයේ බාර දුන්නාම රටම කෑවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉඳන් කියනවා තමන්ගේ පක්ෂය ගොඩ වැඩි කරගන්න සජිත්ගේ පැත්තේ ඉන්නේ මහ බැංකුව හොරකම් කරපු මිනිස්සුන්ගේ සල්ලි හුරා කාපුන් කියලා ප්‍රසිද්ධියේ කියනවා. මේ පැත්තේ සජිත් මහත්තයා ඉඳගෙන එයා රනිල්ගේ පැත්තට ඇඟිල්ල දික් කරලා කියනවා ඒ පැත්තේ ඉන්නේ මහ බැංකුව හොරකම් කරපු මිනිස්සුන්ගේ සල්ලි හුරා කාපු අය කියලා. මොකද අපි තේරුම් ගන්න ඕනේ. මුන්ද ඒගොල්ලෝම හොරු. පාස්කු ප්‍රහාරය ගැන එදා ලොකුවට කතා කරපු උදවිය දැන් බලයට ඇවිල්ලා පාස්කු ප්‍රහාරය වළක්ව ගන්නට කටයුතු නොකරපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව දැන් වෙනකොට පෝට්ටුවේ සභාපති ධූරය අරගෙන තමයි ඒගොල්ලන් මේ ගම් වලට එන්නේ. එතකොට අපි බැනර් ගහන්න ඕනේ නැද්ද? මෛත්‍රීපාලව අරගෙන නම් එන්න එපයි කියලා. මෛත්‍රීපාලව අරගෙන නම් එන්න එපා. මොකද මෛත්‍රීපාලත් ඉන්න ඕනේ මේ පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරුව චූදිතයෙකු ලෙස තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් එන්නේ. සමගි ජන බලවේගයේ බෝඩ් එකක් ගහගෙන සයිත් ප්‍රේමදාස මහත්තයා දාවට එයාගේ අපුච්චල කරපු වැඩ නිසා මේ රටේ ජනතාව කවදාවත් සයිත් ප්‍රේමදාස මහත්තයා පිළිගන්නේ නැහැ. දින්නාදාන ඒ ශිල්පදයක් කඩලා පානාතිපාතයන් ශිල්පදයක් කඩලා සයිත් ප්‍රේමදාස මහත්තයලා කරලා තියෙන්නේ දිගටම මේ රට පාවා දීපු එකයි මේ රටේ ජාතික ධනෙ හොරගම් කරපු එකයි. සයිත් ප්‍රේමදාස මහත්තයා කොච්චර උත්සාහ කරත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇඟිලි දික් කරලා ඔක්කොම කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා කියන්නේ මේගොල්ලන්ට කියනවා ඔය දෙකොල්ලම හොරු මුනුත් එකයි මුනුත් එකයි කියලා. සමගි ජන බලවේගය නම් කිසිම අර්බුදයක් නැහැ. දුරකථනයේ කණ්ඩායම ජයග්‍රාහී මාවතේ ගමන් කරමින් ඉන්නවා. දුරකථනයේ කණ්ඩායම ජයග්‍රහණය සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති කරන්න ඕනි කරන වටපිටාව අපි සකස් කරමින් සිටිනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම මේ වෙලාවේ බලහත්කාරකම් කර മന്ത്രിවරුන්ට අල්ලස් දීදී മന്ത്രിවරුන් බය කර මේ වෙලාවේ මැතිවරණ ව්‍යාපාරය යෙදෙනවා. Tamanට ගමේ බලය නැති බව දැනගෙන ඩීල් දේශපාලනයේ ජනතාව උත්තර දෙන්න සූදානම්ෙන් ඉන්නවා. අගෝස්තු මාසේ 5 වෙනිදා. සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් මැතිවරණ ගැන කතා කරන්නේ නැහැ. නහර ගැන කතා කරනවා. විහිළු සපයනවා. ප්‍රතිපත්ති ගැන අභියෝග කරන්නේ නැහැ. එතුමා මගෙත් එක්ක පුළුවන් නම් රැස්වීම් 1000ක් කළා බලන්න කියලා අභියෝග කරන්නේ. ලංකාවේ අගමැති වෙන්නට ඕන විහිළුකාරයෙක්ද? විහිළුකාරයෙක් ලංකාවේ අගමැති වෙන්නට ඕන නම් 2015 මැතිවරණේ ලංකාවේ අගමැති වෙන්නේ බන්දු සමරසිංහ. රටේ ජනතාව තීන්දුව කරන්නේ විහිළු කරන්න දක්ෂයා අගමැතිවරයා කියලා නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ එක්තරා පිරිසක් කොන්ත්‍රාත්තුවක් කළා මහින්ද රාජපක්ෂව අගමැති කරන්න. ඒකට බලය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ යම් කණ්ඩායමක්. ඒ නිසා එයින් පැහැදිලි ඔවුන් කොතනද ක්‍රියා කරන්න කියලා. ඔවුන් කරන්නේ රාජපක්ෂලයි කොන්ත්‍රාත්තුවක්. අත් වශයෙන් මේක ඇතුළේ ඉඳගෙන තමන්ගේ දේශපාලන පක්ෂයවත් කෙලින් ප්‍රකාශ කරන්න බැරි කණ්ඩායමක් හැටියට මහ ජනතාව රවට්ටමින් ඉන්නවා. මම හිතනවා වෙස්වලාගත් කණ්ඩායම් වලට අසු නොවිය යුතුයි. ඒක විපක්ෂ කාර්යභාරයක් අවශ්‍ය නැහැ. දෙවිපක්ෂීය කාර්යභාරය ආණ්ඩු පක්ෂ කාර්යභාරය දෙකම අපි කරනවා. මේ රටට හතුරු කිසිවක් ගෝඨාභය පාලනයෙන් කෙරෙන්නේ නැත්තම් මොකටද විපක්ෂය? අද විපක්ෂය සටන් පාඩ නැහැ. මේගොල්ලෝ දියරත් වෙනකන් කකුලුව දඟල හිටියා වගේ මේගොල්ලෝ දඟල ඉඳී තව පොඩි කාලයක්. විපක්ෂයේ ඇතැම් පිරිස් බලය ඉල්ලන්නේ පවතින රජය ශක්තිමත් කිරීමට බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ යාපනයේ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අදහස් දක්වමින්. සමහරු විපක්ෂයේ ඉන්නවා ඒ අය මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පවතින ආණ්ඩුවේ බලය ශක්තිමත් කරන්න.
දෑත් ශක්තිමත් කරන්න මේ ඉන්න හැමෝම කොච්චර තමුන්නාන්සලා අතරට ආවත් ඒ අය කියනවා අපි මේ මැතිවරණයට මුහුණ දීලා අපි කොහොම හරි മന്ത്രിකම් අරගෙන ආණ්ඩුවට තුලින් දෙකේ බලය ලබා දෙන්නට ආණ්ඩුවට සහයෝගය දෙනවයි කියලා මම ඔබතුමන්ලට කියන්න කැමතියි දුරකථනය සමගි ජනබල වේගය අපි ආණ්ඩුව නියෝජනය කරන කොන්ත්‍රාත්කාරයෝ නෙවෙයි අපිට වටිනා ඡන්දය ලබා දුන්නයි කියන්නේ යාපනයත් කිලිනොච්චියේ දිස්ත්‍රික්ක දෙක ශක්තිමත් සංවර්ධනයකට ලක් කරන එකයි මම ඔබතුමන්ලට පැහැදිලිවම කියනවා අපි ආණ්ඩුවට 3/2 කොන්ත්‍රාත්තුව ලබා දෙන දේශපාලන වහල්ලු නෙවෙයි කියන එක මම කියන්න කැමතියි මම ඔබතුමන්ලා සීලු දෙනාටම පැහැදිලි පොරොන්දුවක් වෙනවා තමුන්නාන්සලාගේ දේශපාලනික දියුණුව උදෙසා ආර්ථික දියුණුව උදෙසා සමාජීය දියුණුව උදෙසා සංස්කෘතික දියුණුව උදෙසා අපිට කළ හැකි උපරිම කාර්යභාරය අපි ඉටු කරනවා බිම් මට්ටමේ ගම් නගර මට්ටමේ සංවර්ධන වැඩ කටයුතු රටේ අගමැතිවරයා හැටියට මගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කරන්නට මම කටයුතු කරනවායි කියමේ සියලුම දෙනාට තෙරුවන් සරණයි මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වයට පටහැනි කිසිදු ගිවිසුමකට එකඟ නොවන බව සභ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළ අතර කොවිඩ් සම්බන්ධයෙන් විදේශ වලින් ලැබුණු සියලු අරමුදල් සම්බන්ධයෙන්ුත් මෙහිදී අදහස් පළ වුණා. 22යි 5යි 20යි 20 වන විට ලෝකයේ විවිධ රටවලින් හා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි විවිධ ආයතන සංවිධාන වලින් COVID-19 වසංගතය පදනම් කරගෙන ලැබුණ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 173.6ක් ප්‍රදාන 75.0යි භාණ්ඩ වලින් ලැබුණ ආධාර 4.2යි මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 252යි රුපියල් මිලියන වලින් ගත්තොත් 70000කට වඩා අධික මුදලක් මේ මුදල් සියල්ලම මේ වන විට ඩොලර් වලින් අපේ රට තුලට ලැබිලා නැහැ. මක් නිසාද? සමහර මුදල් ලැබෙන්නේ ඒ සඳහා අවශ්‍ය සේවා ලබා ගැනීමෙන් පසුව භාණ්ඩය ලබා ගැනීමෙන් සතු බිල්පත් ඉදිරිපත් කළාට පසුවයි. ඒ නිසා මේ මිලියන 252ම මුදල් වශයෙන් ලංකාවට ලැබිලා නැහැ. MCC ගිවිසුම සම්බන්ධයෙන් ලලිත ගුරුරුවන් කමිටුවේ සම්පූර්ණ වාර්තාව කැබිනට් මණ්ඩලයේ සමාජිකත්වයේ වෙත පිරිනමනු ලැබුවා. සම්පූර්ණයෙන් මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා සෑම කැබිනට් ඇමතිවරයෙක්ම මේ පිළිබඳ දරන අදහස කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන ලෙස අතිගරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ඊයේ ලැබුණු නිසා තාම අධ්‍යයනය කරන්නට ලැබුණේ නැහැ. ඒ තේරුම රජය තාම MCC ගිවිසුම සම්බන්ධ අවසාන තීරණයක් අරගෙන නැහැ. සියලුම ගිවිසුම් සම්බන්ධයෙන් අවසාන තීරණය අරන් ඉවරයි. මොකද අවසාන තීරණය? අවසාන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ පවතින නීතියට හෝ ජාතික ආරක්ෂාවට හෝ අහිත කරන කිසිම ගිවිසුමකට ලංකා ආණ්ඩුව එළඹෙන්නේ නැහැ. එහෙනම් දැන් MCC කියන අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ නේද? රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ඔය තරම් සරල ලෙස කරන්න පුළුවන් නම් ඒක විහිළු කාර්යයන්ගේ ආණ්ඩුවක් බවට පත් වෙනවා. මොකද පසුගිය රජයේ විසින් පටන් අරන් කාර්යාල පිහිටලා අත්සන් කරපු ගිවිසුමක් පිළිබඳ ගිවිසුම් දෙකක් මීට කලින් අත්සන් කරලා තියෙනවා. ඊට අනුරූපකව තමයි මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. එහෙම මහා ජනතාව බිල්ලට තියලිවිල්ල එහෙම හැසිරෙන්න බෑ ආණ්ඩුවකට. ආණ්ඩුවක් හැසිරෙන්න ඕනේ අන්තර්ජාතික වශයෙන් සියලුම රටවල් සමග මිත්‍ර සම්බන්ධතා පළුදු නොවන ආකාරයේ රටේ ආරක්ෂාවට බලපාන ආකාරයේ වගකීමකින් ඕනේ රජයක් හැසිරෙන්න. ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආනුෂංගික කාරණා වලට තමයි මේක එකඟ වුණේ කියලා වෙන MCC කිසිසේත් සයින් කරේ නැහැ කියලා කියන්නේ. ඕන්න සයින් කළේ නැහනේ. මොකද ලැබුණ නැත්තේ මේ රටේ ජනතාවගේ තිබුණ පළල් විරෝධතාවය නිසා අසංකලේ සෝපහායක් සකින වෙනත් ගිවිසුම් දෙකකට. මාධ්‍යංශයේ මේ ලලිත ගුණරුවන් කමිටු වාර්තා ලබා දුන්න දවසේ දුන්න මාධ්‍ය නිවේදනයේ පැහැදිලිව සඳහන් වෙනවා MCC ගිවිසුමේ කොටස් දෙකකට අත්සන් කළා තියෙනවා කියලා. දැන් ඔබතුමා කියන MCC ගිවිසුම වලට අත්සන් කළා නැහැ සෝෆැක්ස් අත්සන් කළා තියෙන්නේ කියලා. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න නැමතුම මේක හරියට. ඔව් අපිට පැහැදිලි කරන්න අපි මේ දීලා තිබෙන වාර්තාවන් අධ්‍යයනය කරන්න ඕනේ. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් කප්පම් මුදල් ලබාගත් බවට වන සාක්ෂි තමන් සතු බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා. මේ රාජිත සේනාරත්න මහත්මයා මට අභියෝගයක් කරලා තියෙනවා. එයා ඇවන්ගාඩ් සමාගමේ අප්පම් මුදල් ලක්ෂ 200ක් ගත්ත එක පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. ඒ සිද්ධ වෙන අවස්ථාවේ ඒ ව්‍යාපාරිකයා ඇවිල්ලා මේ කතාව කිව්වා මට මම පිළිගත්තේ නැහැ. මම ගමන්ට සාක්ෂි දෙන්න.
මේ ලේඛන මට 2015 අවුරුද්දේ ලැබිච්ච ලේඛන. ලක්ෂ 50ක චෙක් පතක් 2015 8/11 වෙනිදා මේ තියෙන චෙක් පත. තව චෙක් පතක්. එතකොට මේ චෙක් පත මුදල් කරගත්ත බවට බැංකු ස්ටේට්මන්ට් එක මට ගෙනත් දීලා තියෙනවා. ජූනි 14 වෙනිදා ලක්ෂ 50ක චෙක් පතක් ඒ ආකාරයටම බැංකුවේ මුදල් කරගෙන තියෙනවා මාසික කිනුම් ලේඛනය අනුව. ඊළඟ ලක්ෂ 50ක තව චෙක් පතක් 2015 ජූලි 8 වෙනිදා ලබාගෙන තියෙනවා. ඒකත් බැංකුවෙන් මුදල් කරගෙන තියෙනවා. මේවට ඉන්වොයිස් තියෙනවා. එවන්ගාඩ් සමාගමේ අත්සන් කරලා බාර අරගෙන තියෙන්නේ ඔහුගේම හිතවත් වෛද්‍යවරයෙක්. අනිත් ලක්ෂ 50 ඔහු පැවසුවා මුදල් වලින් ලබා දුන්නා කියලා. කැබිනට් මණ්ඩලයේ දා හිටපු ඕනෑම සමාජිකයෙක්ගෙන් අහන්න රාජිත සේනාරත්න මහත්මයා මේ පිළිබඳව කාරණාව මට චෝදනා කරනකොට මම මේක මතු කරපුවාම 4-5 වතාවකට වැඩිය රාජිත සේනාරත්න මහත්මයා අමාත්‍ය මණ්ඩලය තුලදී කිව්වා නිසංක සේනාධිපති මට ලක්ෂ 200ක් ගෙදරට එවලා තියෙනවා. මම ඔහුට ඇවිල්ලා මේක ආපහු අරගෙන යන්න කිව්වා. හැබැයි තාම ගෙනිච්චේ නැහැ කියලා කිව්වා. මට ඔප්පු කරන්න නේ කිව්වේ සල්ලි ගත්ත කියලා. ඔන්න මම ඔප්පු කරා. දේශීය ආර්ථිකය ගොඩනැගිය හැක්කේ අපනයන වෙළඳපොළ පුළුල් කිරීමෙන් පමණක් බව සමගි ජනබලවේගයේ අපේක්ෂක ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. අජය කියනවා නම් එක්කෙනෙක්ට නෙවෙයි මුළු රටටම ආනයනය කරන්න දෙන්නේ නැහැ මාස 6කට සීමා කරනවා. හරි. එහෙමනම් ආනයනයට අවශ්‍ය ඩොලර් වලට තියෙන ඉල්ලුම පහළ වැටෙනවා. ඩොලර් එකට තියෙන ඉල්ලුම පහළ වැටෙනකොට ඩොලර් එකේ මිල පහළ වැටෙනවා. ඉතින් ඒ නිසා තමයි යම් කිසි විදියකට ඩොලරේ අගය පහළ වැටලා තියෙන්නේ. රුපියලේ අගය ශක්තිමත් වෙලා තියෙනවා. නමුත් ආනයනය පටන් ගත්තාම ඉල්ලුම නැවතත් එනවා. ඩොලරේ මිල ඉහළ යනවා. රුපියල කඩාගෙන යනවා. එතකොට මේක මේ මිත්‍යාව. හරි මේක මිරිඟුවක්. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ අපේ අපනයනය අවශ්‍යයි. එතකොට මේ අපනයනය වැඩි කර ගැනීම හරහා අපේ වෙළඳපොළ ප්‍රසාරණය කර ගැනීම හරහා ලෝකේ විතරයි අපිට දේශීය ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව කල්පනා කරලා බලන්න ඕනේ දාන්නම් වාලේ ආනයන සීමා දැමීම හරහා කෙටි කාලීනව යම්කිසි ඡන්දට වාසියක් ලබා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ හරහා දැවැන්ත පහරක් වදිනවා අපනයන නිෂ්පාදන වැඩපිළිවෙලට. පසුගිය ආණ්ඩුව ඇති කළ ගැටලු විසඳීම ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ අස්ගිරි විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරයා දළදා සමිඳුන් වැඳ පුදාගත් අතර මල්වතු මහනාහිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඔබතුමා පෞද්ගලික කාලෙම MCC ගිවිසුමට විරුද්ධව ලොකු සටනක් කළා. ඊයේ ඔබතුමා අදහස් ප්‍රකාශ කිරීමකදී කියනවා මේ MCC ගිවිසුම හොඳ කාරණා තියෙනවා. ඒ පිළිබඳ සිතා බලන්න පුළුවන් කියන එක. ඒක සම්පූර්ණ වැරදි අර්ථකථනයක්. මම මේ කියුවේ රජයේ පත් කරා ඒ පිළිබඳ කමිටුවක්. ඒ කමිටුව දීලා තියෙනවා නිර්දේශයක්. ඒ කමිටුව වාර්තාවේ එක නිර්දේශයක් තමයි මේ ගිවිසුම කිසිවක් අත්සන් නොතැබිය යුතුයි කියන එක. ඒ වගේම දෙවෙනි නිර්දේශයක් තිබෙනවා මේ කමිටුවේ යම් මේකින් මේකට අත්සන් කරනවා නම් මෙන්න මේ කියන නරක දේවල් ඔක්කොම නැති කරන්න ඕනේ කියලා. මම කොහෙවත් කියලා නැහැ MCC ගිවිසුමේ තියෙන මොනවා හරි අයින් කළා ඉතුරු ටික හොඳයි කරන්න කියලා. සමහරුන්ට ඕනේ පහුගිය ආණ්ඩුව අටවල ගිය බිම්බෝම්බ අපිව කලබල කරලා වයර් ගලවගෙන අතේ පත්තු කරව ගන්න. පහුගිය ආණ්ඩුව අටවපු හැම බිම්බෝම්බයක්ම ගලවන්න අපේ ආණ්ඩුවට පුළුවන්. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලේ MCC කාර්යාලය තිබ්බේ අරලිගහ මන්දිරය ඇතුලේ ඒක ගැනවත් කටක් කරපු නැති අය තමයි දැන් මේ ඕකට අපිව කලබල කරන්න හදන්නේ. මේ වෙනුවට ලොකු විරෝධතාවයක් යන වරාය නැගිටින පරයන්ද ඉන්දියාවට දෙන්න යනවා කියලා මෙසින් හයි කරන්නේ නැහැ කියලා. කොළඹ වරායේ නැගිටින පර්යන්තය කියන්නේ වරාය ආදායමෙන් 34%ක පමණ ප්‍රමාණයක් හොයන්නේ නැගිටින පර්යන්තේ. පහුගිය ආණ්ඩුව තමයි කැබිනට් තීන්දුවක් අරගෙන ගිවිසුමක් අත්සන් කළේ. ඒක MOU එකක් නෙවෙයි MOC එකක්. කෝපරේෂන් ගිවිසුමක්. ඒකෙන් තමයි ජපාන, ඉන්දීය, ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘතියක් මේ නැගිටින ජැටිය ආරම්භ කරන්න ගිවිසුමකට ගියේ. එතකොට ඒකත් කලින් ආණ්ඩුව අටවපු බිම්බෝම්බයක්. රටවල් අතර ගිවිසුම් ගැහුවම ඒ ගිවිසුම් කොච්චර වැරදි වුණත් ඒකෙන් අපි ගැලවෙන්න ඕනේ බොහොම පරිස්සමෙන්. ඒ නිසා තමයි ආණ්ඩුව තවම ඉන්දීය රජය සමග හෝ ජපානය සමග හෝ කලින් ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුමට අදාළව කිසිම සාකච්ඡාවක් කරලා නැහැ. ඒ ගිවිසුමෙන් කොළඹ වරායට සාධාරණයක් ඉටු වෙනවා කියලා අපි දකින්නේ නැහැ. ඉදිරියේදී අපේ පාර්ලිමේන්තු බලයක් ගොඩ නැගුණම ඒ නැගිටින පර්යන්තය පිළිබඳව කලින් ආණ්ඩුව අටවපු බිම්බෝම්බෙත් ගලව ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙරට COVID-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වන විට 1748 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 295ක්.
මෙරටදී හඳුනාගත් COVID-19 වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ නව ආසාදිතයන් 7 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඔවුන්ගෙන් සිව් දෙනෙකු බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් වන අතර අනෙකුත් 3 දෙනා ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ ඩුබායි සිට පැමිණි අය වනවා. මේ අතර වෛරස් ආසාදිතයන් 295 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පිරිස 1748ක්. එමෙන්ම කොවිඩ් ආසාදිත නාවික හමුදා සමාජිකයන් 904 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති අතර සුවය ලැබුවන් සංඛ්‍යාව 848 දක්වා ඉහළ ගියේ. තවත් COVID-19 ආසාදිත නාවිකයන් 6 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 62ක් වනවා. මේ අතර මෙරට COVID-19 පාලනය සඳහා ඇමරිකානු රජය මගින් ලබා දෙන බහණ්ඩ තොගයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කළමනාකරු AMAN චන්ද්‍රසිරි මහතා විසින් ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් GA චන්ද්‍රසිරි මහතා වෙත බහර දීම සිදු වුණා. ලෝපුරා වාර්තාවන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 1,08,00,000 ඉක්මවනවා. ගත පැය 24 තුළ ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 50,000කට අධිකයි. ලොව පුරා COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,08,02,849 දක්වා ඉහළ ගියේ. ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 1,96,904ක් හඳුනා ගැනීමත් සමගයි. ලොව පුරා සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 5,18,921ක්. COVID-19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 51,097ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 27,79,953 දක්වා ඉහළ ගියා. ඇමරිකාවේ සිදු ඇති සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 1,30,798ක්. එවන් පසුබිමක ඇමරිකානු ජනාධිපතිවරයා මුව ආවරණ පළඳිමින් ජනතාවට ආදර්ශයක් විය යුතු බවට ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ ප්‍රබලයන් සඳහන් කළා. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ජනතාව සමග ඉතා සමීපව කටයුතු කිරීමේදී Taman මුව ආවරණ පළඳින බවයි. මේ අතර රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් ඊයේ සඳහන් කළේ පරීක්ෂණ වැඩි කිරීම තුළින් පමණක් ආසාදිතයන් හඳුනාගත නොහැකි බවයි. Testing. More testing is not only how you find more cases of coronavirus. කෙසේ වෙතත් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටියේ හැකිතාක් පරීක්ෂා කිරීම වැඩි කරන ලෙසයි. We have a simple message for all countries. Test. COVID-19 වෛරසයෙන් ලොව දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල ඇති බ්‍රසීලයෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 44,884ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14,53,369 දක්වා ඉහළ ගියා. බ්‍රසීලයේ ඇමර්සන් ආශ්‍රිත ස්වදේශික ජනතාවට මුව ආවරණ ලබා දීමට එරට හමුදාව කටයුතු කරන ආකාරයයි මේ. යුරෝපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රුසියාවේ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 6,54,405 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවෙන්ද ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 19,428ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 6,05,220 දක්වා ඉහළ ගියා. මේ අතර ඉන්දියාවේ රාජස්ථාන්හිදී පැවති විවාහ උත්සවයකට සහභාගී වූ 16 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඉන්දියානු බලධාරීන් පියවරගෙන ඇත්තේ නිරෝධායන නීති රීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අදාළ විවාහ උත්සවය පැවැත් වූ පවුලේ සමාජිකයන්ගෙන් ඉන්දිය රුපියල් 6,26,000ක මුදලක් අය කර ගැනීමටයි. වෛරසය ආසාදනය වූ 16 දෙනාට ප්‍රතිකාර කිරීම සහ නිරෝධායනයට යොමු කළ පුද්ගලයන් 58 දෙනෙකුගේ PCR පරීක්ෂණ වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය ලෙස මෙම මුදල අය කරගෙන තිබෙනවා. මේ අතර COVID-19 ව්‍යාප්තිය හමුවේ නිරෝධායන රෙගුලාසිය උල්ලංඝනය කරමින් පවුලේ සමාජිකයන් සමග පසුගියදා වෙරළ තීරයට ගොස් සිටි නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් ඉල්ලා අස්වී තිබෙනවා. වෛරසයේ දෙවන රැල්ලකට මුහුණ දී සිටින චීනයේ බීජිංහි ෂින්ෆාඩ් වෙළඳපොලේ පළතුරු ටොන් 15000ක් පමණ බැහැර කිරීමට කටයුතු කරන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කළා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ඇලපත්ගම දුනුමඩලාව සහ ගල පාමුල යන ගම්මානවල ජනතාව ජීවත් වන්නේ හරිහමන් නිවාස පහසුකම් දෙන්න මැතිව දැඩි දුෂ්කරතා රසක් මැද්දේ. මෙම ගම්වල පවුල් 200කට වැඩි පිරිසක් ජීවත් වන අතර ඉන් නිවාස 100කටත් වැඩි ප්‍රමාණයක් කටුමැටි නිවාසයි. මේ ජනතාව වෙනුවෙන් පසුගිය රජයේ සමයේ උදාගම් සංකල්පය යටතේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි නමින් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ වුවද එය යථාර්ථයක් වී නැහැ.
මාදුල සෝබිත හම්දුරෝ අපවත් වුණාට පස්සේ තමා ටිකක් ඔක කඩා බිඳින ඉතින් ගෙවල් හැදිල්ල කවදා හරි දවසක හැදෙනවා කියලා තමයි කියන්නේ ඉතින්. ගෙවල් තියන අයගේ තමයි ගෙවල් හදලා දීලා තියෙන්නේ. මේ වගේ අපි දුප්පත් නැටි ගෙවල් වල ඉන්න අයට කිසිම දෙයක් නැහැ. මේ ආයෙත් හැදේ කියන එක මට නම් ඉතින් මේ විශ්වාස කරන්න බෑ. ස්වභාව ධර්මයේ අභියෝගයන්ට පවා මුහුණ දෙමින් වර්ෂාව පවා නිසි කලට නොලැබෙන පරිසරයක ජීවත් වන මේ ජනතාවට ඒ හේතුවෙන් හරිහමන් ගොවිතැන් කටයුත්තක් කර ගැනීමටවත් හැකියාවක් නැහැ. කාරු ජයසූරිය කතානායකතුමා තමයි ඇවිදින් මේ ගම ගැන නායක හමුදුර අපවත් වුණාන් පස්සේ බැලුවේ. එයාටත් කිව්වා වැන්දලම කිව්වා අපිට නළලින්දක් දෙන්න කියලා. මේ වෙනකල් මගේ වත්තට නළලින්දක්වත් ගන්න බැරි වුණා. ඉතින් ලෙඩ තියාගෙන ඉන්න මම ගැන එහෙම හිතනවා නම් අනිත් නිකන් අය ගැන කොහොමද මහත්තයෝ හිතන්නේ? අහසින් වැටෙන ජල බිඳුවෙන් පවා නොවිඳිනා දුක් ගැහැට විඳිමින් ගොඩ බෝග වගා කළද ඒවායේ භුක්තිය වන අලින්ට සින්න වී තිබෙනවා. අඹ ගස්, කොස් ගස්, කජු ගස් සේරම ඇවිදින් කනවා. කිසිම ගහක් කොලක්වත් මොකවත් තියන්නේ ආලියෝ. ඉතින් මිනිස්සු පස්සේ එළවනවා. ඒක විඤ්ඤාණයක් නෙමෙයි වෙලා තියෙන්නේ ගමට. අලියටත් තිබ්බට වරන්නේ ආලිය ඇවිදින් එක මේ හොන්ඩෙන් ටිකක් ගහනකොට ඒක කලන්න වැටලා ගයාට වැදින්න තරම් කරන්ට් එක නෑ ඒකේ. මිල්පත්තෙන් තමයි ආලිය ඉන්නේ. දැන් මේ ආවට මාලියෝ ඉන්නවා. ඉතින් අපි ආවස් වෙනකොට 6-7 වෙනකොට අපි කාලා ඉවර වෙන්න ඕනේ. නිරන්තරයෙන් වන අලින් ගම්වැදීම හේතුවෙන් මේ ජනතාවට රාත්‍රිය ගත කිරීමට සිදු ඇත්තේ ගස් උඩ අටවාගත් පැල් මතයි. වැදවල දෙකේ අලියනවා. 4 වෙනකොට තේරම කරගෙන කලට වෙලා ඉන්න ඕනේ. උඹතුමාලට පිසිද්ද වෙනවා මේ වතුර ටික හරි ගහලා දෙන්න, මේ පාර්ථක හරි ගහලා දෙන්න, මේ කරන්ට් ඇට හොඳ විදිහට හරි ගහලා දෙන්න. උඹතුමාලට පිසිද්ද වෙනවා මේ දරුවෝ ටික රැකලා දෙන්න අපේ. විවිධ නාමයන් යටතේ නිවාස ව්‍යාපෘති දියත් කරමින් ජනතාවගේ ඡන්දය උකසට ගන්නා දේශපාලනඥයින් මෙවන් දුක් ගැහැට විඳින ජනතාවට සැබෑවටම පිළිසරණක් වන්නේ කවදාද? මෙම අසරණ ජනතාව දෙස බලධාරීන්ගේ අවධානය යොමු වන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. ගුවන් මාර්ග භූගත මාර්ග ඉදිවන දියුණු ලෝකයක නිවසට යාමට වාරි ඇලක් මාර්ගයක් කරගත් පිරිසක් පිළිබඳව මින්නේරිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මින්නේරිය පුරාණ දේවාලය අසලින් වැටි ඇති මෙම ඇල මාර්ගය කිලෝමීටරයක් පමණ දුරට වෙල්යාය මැදින් බද්ගම්පත්තුව ගම්මානය දෙසට දිව යනවා. මෙම ඇල මාර්ගයම ප්‍රදේශයේ නිවාස කිහිපයකට යාමට ඇති ගමන් මාර්ගයද වීම විශේෂත්වයක්. නිවැසියන් පෙන්වා දෙන්නේ වසර 40ක පමණ කාලයක සිට තමන්ට ප්‍රධාන මාර්ගයට පැමිණීමට සිදු ඇත්තේ මෙම ඇල මාර්ගය මතින් බවයි. මං හිතන්නේ ලංකාවේ ගෙදරකට යන්න කියන්නේ මේ ඇලයි පාරයි දෙකම වගේ එකට තියෙන මේක වෙන්න ඇති කියලා හිතන්නේ එකම එක. ලංකාවේ හැමතැනම මහා මාර්ග හදනවා, උඩින් යන්නේවා යටින් යන්නේවා හැමතැනම හදනවා. ඒ වුණාට මේ වාගේ දැනට කළ නැතුව ඇති ජීවිතේටවත් කෙනෙක් මෙහෙම පාරක්. ස්ථිර ගොඩ මාර්ගයක් සකස් කර ගැනීමට මොවුන්ට අවශ්‍ය වුවත් ඇල මාර්ගයේ දෙපස සින්නක්කර ඉඩම් අයිතිකරුවන්ගෙන් ඊට සහයක් නොලැබෙන බව ඔවුන් පවසනවා. අවස්ථා ගණනාවකදී බිම්සාවිය කාර්යාලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා. ඒ ලියකියවිලිත් මගේ ගාව තියෙනවා. තාම ඉතින් මොකුත් අපිට පිහිටක් නැහැ ඉතින්. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් තම නිවාස අතහැර වෙනත් ප්‍රදේශ වෙත ගොස් තිබෙනවා. අර එක ගෙදරක කවුරුවත් නැද? මේට එන්නේ යන්නේ නැහැ මොකද පාරක් නැති හින්දා. යන්නෙන් බැරිම දැන මං දුවගේ ගෙදරට ගියා ළමයි උතරගෙන. බලධාරීන්ට කොතෙකුත් දැනුම් දුන්නද මේ සම්බන්ධව අවධානය යොමු නොවුණු බවට පවසන නිවැසියන් ඉල්ලා සිටින්නේ ස්ථිර මාර්ගයක් සකස් කර දෙන ලෙසයි. ළමයාගේ කකුල් වල බියමිටියෝ කාලා යටිපතුල් මේවා වෙලා තියෙන්නේ. මේ අහිංසක දරුපෙක ඉස්කෝලේ යන්න බෑ. හැමදාම රැට පන්ති අරලා එනකොට කොල්ලක් අරගෙන එන්නේ සරපයි ඉන්නවා. වරුසා කාලට කොහොමවත් යන්න බෑ. මින්නේ දෙයියන්ට කියනවා උඩු පැත්ත බලන්න මේ පැත්ත බලන්න ඒත් අපි තාම සහනක් හම්බුන්නේ නැහැ. පාරක් හදා දෙන්න කියන එක තමයි අපි බලධාරීන් ඉල්ලන්නේ ඉතින්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. ශ්‍රී ලංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙතෙක් ලබා දුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 220ක් තිලින කිරීම හිරුට 22යි දවස් 22කින් දසලක්ෂපතියන් 22යි වැඩසටහනේ පළමු ජයග්‍රාහකයා ඊයේ තෝරාගන්නා. යනුව පළමු වන දසලක්ෂපතිනිය බවට පත්වුණේ පූගොඩ ප්‍රදේශයේ කසුනි දිසානායක මහත්මියයි. හිරු ටෙලිපැරහැර බලපු නිසා මම ජයග්‍රාහකයෙක් වුණා. තවත් 21 දෙනෙකුට අවස්ථාව තියෙනවා ජයග්‍රාහකීන් වෙන්න. කොරෝනා වසංගතයේ සමග පනවා තිබූ ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු සහ අප්‍රේල් මාසවල විදුලි බිල් සම්බන්ධව පැන නැගී ඇති ගැටලු විසඳීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
බෙල්ලවාය වන්දම දෙමළිය ප්‍රදේශයේ කඩවරවැව ආසනයේදී කිසියම් පිරිසක් විසින් වෙඩි තැබූ ඇතින්නියක දින කිහිපයක් එම ස්ථානයේ බැටී සිට ඊයේ පසුරුවේ මිය ගියා. වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවටගෙන නොමැති අතර කුඩාඔය පොලිසිය සහ බෙල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිට නැවත නිවසට යමින් සිට පුද්ගලයෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 200ක් සොයා ගැනීමට මොනරාගල පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. ගම්පොළ අලුගොල්ල ප්‍රදේශයට බලපෑ ඇති නායාමයේ අවධානම හේතුවෙන් පවුල් 47කට අයත් පුද්ගලින් 210ක් අලුගොල්ල විහාරස්ථානයේ සහ අලුගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ වෙත යොමු කළේ ගම්පොළ පොලිසිය සහ ප්‍රදේශීය බහර ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් විසින්. හලාවත එලිවිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ට්‍රැක්ටරයක් එකිනෙක ගැටීමෙන් අද උදැසන සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කර 17 වසරේ තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් පසු එම ස්ථානයේ ගම්වාසී විසින් ට්‍රැක්ටරයට ගිනිකට ඇති අතර ට්‍රැක්ටරේ වේදුරු පලා ගොස් තිබෙනවා. රට වටා හිරු දැන් අවධානය දවසේ විනිමය අනුපාත පිළිබඳව. දැන් ලොවට හිරු. ලොව වටා හිරු. අමරිකානු ඩොලර් බිලියන 1.2ක වටිනාකමකින් යුත් ලොව විශාලතම ඇම්ෆෙටමින් මත්පැති තොගය දකුණු ඉතාලියේ වරායක සැකකටයුතු බහලුම් තුනක තිබී පොලිස් බහරයට ගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ IS ත්‍රස්ත සංවිධානයට අරමුදල් සැපයීමේ අරමුණින් මෙම මත්පැති මෙට්‍රික් ටොන් 14ක් සිරියාවේ නිෂ්පාදනය කර යුරෝපයේ නීති විරෝධී මත්ජාවාරම්කරුවන් අතර පත් කිරීම සඳහා නැව් මගින් ප්‍රවාහනය කර ඇති බවයි. රථවාහන අංගනයකදී නිරුපද්‍රිතව දරු උපතක් සිදු කළ මේ පුවත වාර්තා වුණේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන්. මෙම අත්දැකීමට මුහුණ දුන් සූසන් ඇන්ඩර්සන් සහ ජෝසප් නැමැති මව්පිය යුවල දෙවන දරුවා බිහි කිරීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත යමින් සිටියේදී මෙලෙස අතරමඟ දරුවා බිහි කර තිබෙනවා. ලොව වටා හිරු. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පාවාදීමක් සිදු වී ඇතැයි එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශයට අදාළව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් මේ දිනවලදී පරීක්ෂණයක් සිදු කරමින් පවතිනවා. ඊට අදාළව ප්‍රකාශයක් ලබා දීමට එම ඒකකයට අද පැමිණෙන ලෙස 2011 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ දරූ කුමාර් සංගක්කාරට කැඳවීමක් සිදු කර තිබුණා. ඒ අනුව අද පෙරවරු 9ට පමණ ප්‍රකාශයක් ලබා දීම සඳහා සංගක්කාර කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටා තිබෙන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණියා. අප වාර්තාකරු පැවසුවේ විශේෂ පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සංගක්කාරගෙන් මේ වන විටත් ප්‍රකාශය සටහන් කර ගනිමින් සිටින බවයි. මීට පෙර මෙම විමර්ශනයට අදාළව එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් මෙන්ම ලෝක කුසලාන සමයේ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතාගෙන් සහ ඊයේ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන්ද විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළා. මේ අතර මෙරටදී ක්‍රියාත්මක වන බව පවසමින් ඇතැම් ඉන්දිය ක්‍රීඩා වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබූ නාම මාත්‍රික ඌව ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් සම්බන්ධයෙන් අප හිරු ස්පෝර්ට්ස් තුලින් හෙළිදරව් කළේ පසුගිය මාස 30 වැනිදායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් එවැනි කිසිදු ක්‍රිකට් තරගාවලියක් මෙරටදී ක්‍රියාත්මක නොවන බව අප එහිදී අනාවරණ කළා. බදුල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ඌව ප්‍රීමියර් ලීග් තරගාවලියක් පැවැත්වෙන බව සඳහන් කරමින් ව්‍යාජ ලෙස සජීවී ලකුණු පුවරුද සහිතව වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කර තිබූ එම පිරිස ඉන්දිය වෙබ් අඩවිය ඔස්සේ සමාජගත කර තිබුණේ හදිසියේ තරගාවලිය අත්හිටුවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ අනුබද්ධ ආයතනයක් ඌව ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් පිළිබඳ කිසිදු දැනුවත් භාවයක් හෝ ඊට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.
මෙම තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂුල් ද සිල්වා මහතා ක්‍රිකට් ආයතනයේ දූෂණ විමර්ශන ඒකකය දැනුවත් කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නම අනවසරයෙන් යොදා ගැනීමට එරෙහිව නීතිමය කටයුතු කරන බවත් ක්‍රිකට් ආයතනය පවසනවා. හිරු 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ සවස් 6:55ට. සුබ දවසක්.